සිග්නල් නැති අය ඉන්නවා කැඩි කැඩි ඇහෙනවා. හරි දැන් හරි කට්ටිය නවත්ත ගන්න. යම් අනවශ්‍ය ප්‍රශ්න නවත්තන්න කරගෙන යමු. එතකොට ඉක්මනට ඉවර කරන්න පුළුවන් වැඩ. දවසේ වැඩ ටික ඉවරුණා. දැන් මැසේජ් අපි දැන් කරන්න යන්නේ අන්තිම බලන්න හැමෝම තමන් කරපු ගාන මම මේක දැනට තියෙන සම්මතයන් වලට අනුව ගාන හදන්නම්. අන්තිම උත්තරේ කොහොමද ඇවිල්ලා නම් ඔයාලගේ එකත් හරිද ළමයි? මම මේ හදන ක්‍රමේ වෙනස් වුණා කියලා ගැටලුවක් වෙන්නේ නැහැ. ඔයාලා හදලා තියෙන ක්‍රමයට අනුව අවසානයේදී මගේ උත්තරේ එනවා නම් වැඩේ හරි. හැබැයි බලන්න තමන් කරපු එකේ තියෙන රීති හරිද කියලා. මොකද අපි තාම මේක දවසෙම ඉගෙනුවේ. ඉතින් කියලා දීපු ගමන් තාම එකපාරට ගණන් හදන්න අමාරුයි. හරි. ඉතින් ඒ හින්දා බලමු ඉස්සෙල්ලාම අපි කරන්නේ ළමයි වරහන් ඉවත් කරගන්න එක මෙතන ගානේ. මොකද මෙතන වරහනක් තියෙනවා. ඒ හින්දා මම මුලින්ම ගාන ලියාගෙන ඉන්නම්. අපි ගානක් ගාන ලියා ගන්න ඕනි. A B ධන A වරහන් B ධන C ධන මොනවාද? B ධන හරි. අපි ඉස්සෙල්ලාම කරන්නේ වරහන් ඉවත් කරන එකනේ. එතකොට අපි එහෙනම් වරහන් ඉවත් කරන්න භාවිතා කරන න්‍යාය මොකක්ද? විඝටන න්‍යාය. එහෙනම් විඝටන න්‍යාය වගේ වරහන් අයින් කරනවා. AB ධන මෙයාගෙන් ගුණ කරනවා. මෙයාගෙන් විඝටන න්‍යාය. මෙයාගෙන් ගුණ කරනවා. මෙයාගෙන් ගුණ කරනවා. එහෙනම් AB I එනවා ධන AC ධන BB ධන BC. ඔන්න ඔය විදිහට ඔය ගාන 15ට සුළු වෙනවා. බලන්න හරිද තමන්ගේ කරපු එක කියලා. ඊගාවට අපිට තියෙනවා ළමයි මෙන්න මෙහෙම එකක්. A.A සමානයි A කියන නීතිය. යම් කිසි විචල්‍යයක් එම විචල්‍යයේ n ද්වාරයකට ඇතුල් කළ විට පිළිතුර එම විචල්‍යයට සමාන වේ. එහෙමනම් මෙතන එහෙම තියෙන කෙනා කවුද? මෙන්න මෙයා. එහෙනම් 15ට එනවා AB ධන මෙතන මේ sorry අපිට B විතරක් නෙමෙයි මෙන්න මෙයාවත් ගන්න පුළුවන් AB කියන කෙනාවත්. එහෙනම් AB කියන කෙනාගෙන් එක්කෙනෙක් පහළ වෙනවා AB AC එතන B වෙලා B වෙනවා. ඊට පස්සේ ධන BC. හරි. ඔන්න ඔය විදිහට උත්තරය අපිට හම්බ වෙනවා. බලන්න එතනත් ඒ කොටස හරියට කරලාද කියලා. සර් ABAB දාන්නනේ තියෙන්නේ. ඒක ආයි පාරක් ලියන්න ඕනේ නැද්ද? ඔව් දැන් මෙතන හැබැයි මම ඒක තමයි කල්පනා කරා අපි එහෙම ලියාගෙන එමු. මෙයාවත් දාගන්න මෙමු. ඒතර නීති දෙකකට කරන්න පුළුවන්. ඊට පස්සේ අපි මෙතනින් මේ නීතියත් කරගෙන මෙමු. A ධන A සමානයි A. ඒ හින්දා මෙයත් 20 දෙනවා. 15ට එන්නේ AB ධන AC ධන B ධන. ඊට පස්සේ අපි දන්නවා නීතියක් BC ධන B සමානයි B. පද එක වගේ දෙන්නෙක් මෙතනින් උත්තරේ ඒකමයි. එහෙනම් මෙන්න මෙතනින් 15ට එන්නේ B කියන කෙනා AB ධන AC ධන B. හරිද? තේරුණානේ එක. ඊට පස්සේ ඒ නීතියම ආයි තියෙනවා ළමයි මේ බලන්න. AB ට B එකතු වෙනකොට ආයි ලියන්න පුළුවන් AB ධන B නීතිය පාවිච්චි කරලා AB ධන B සමානයි B මයි. මොකද මේ B දෙපැත්තම B තියෙනවා. ඒ දෙකම මේ අර B ධන C B ධන B B ධන C ඊට පස්සේ A B ධන A ඔක්කොම එක සැරේම උත්තරයට එන්න බැරිද සර්? බෑනේ. ඉතින් දැන් මේ මෙතනින් මේක හදපු හින්දානේ 15ට B තනි වුනේ. එතකොට AB තනි වෙච්ච හින්දානේ මේ කොතනින්ද සර්? ඒව ගලපගන්නේ. මෙතනදී ඔක්කොම කරගෙන එන්න බෑ. හරි සර් මම ඉතින් බැරිද සර් ඔක්කොම කරන්නේ? බෑ. සර් B ධන B C කොහොමද B උනේ?
මොකද්ද B දන BC කොහමද B වුණේ ඒක පොඩ්ඩක් තේරුන්නේ නැහැ. ඉතින් B දන BC B වෙන්නේ දෙපැත්තම B තියෙන හින්දා මොකදකද අපි ඔය නීතිය කතා කරා මෙහෙම AB දන A සමානයි A එතකොට ඕකම ගන්න පුළුවන් BC දන B සමානයි B AC දන C සමානයි C දෙපැත්තම තියෙන පද නෙමෙයි හරි ඒක දෙනවා. හරි මෙතනත් දැන් මොකද වෙන්නේ මේ දෙන්න එකතු වෙලා B එනවා උත්තරේ එනවා අන්තිමට B ධන AC කියලා ඔන්න අවසාන උත්තරේ. ඔහොම ඇවිල්ලා තිබ්බ නේද හැමෝටම? හරි මේවා තව ක්‍රමවලට ගන්නත් පුළුවන්. ඕගොල්ලෝ හදලා තියෙන ක්‍රමත් හරි මම සමහරුන්ගේ හරි කියලා කිව්වා වැරදි කිව්වට වැරදි කිව්වා. එක වගේ තියෙන පදනේ. එතකොට කොහොම හරි අන්තිම උත්තරේ ඇවිල්ලා නම් හරි. මෙතෙන් දැන් මේ උපේක AC ධන B කියලා එකත් හරි. සමහර අය කරලා තියෙන ක්‍රමත් හරි. හැබැයි අපි පුළුවන් තරම් ළමයි සරලම ක්‍රමයට තමයි හදන්න බලන්න ඕනේ. තමන්ගේ උත්තරය හරි වුණාට හරිද මේක පුළුවන් තරම් සුළුවෙන් හදන්න ඕනේ. නීති අඩුවෙන් හදන්න බලන්න ඕනේ. සමහරුන්ගේ උත්තරය අරන් තියෙන්නේ පහළට ළමයි පේලි ගොඩක් ඇවිල්ලා. දැන් අපේ පේලි තියෙන්නේ 1 2 3 4 නේ උත්තරෙත් එක්ක 5යි. එතකොට ඕගොල්ලෝ හදපු එක ගාවින්න මේ ගානක් ලියා ගන්න. එතකොට ඕගොල්ලෝ ඊට පස්සේ බලන්න ඒක කොහොමද හැදුවේ කියලා. දැනට ඕගොල්ලෝ හදලා තියෙන විදිහ හරි තමයි. මොකද ඕගොල්ලන්ට එක්ස්පර්ට් හරිම ක්‍රමයෙන් ගාන හදන්න බෑනේ. එතකොට ඕගොල්ලෝ දැනට තමන් දන්න දැනුමෙන් හදපු ගානත් හරි. හරි. නමුත් අපි පුරුදු වෙන්න ඕනි ගාන හදනකොට අඩු ක්‍රම වලින් අපි කොහොම හරි උත්තරේ ගන්න. මේ දැන් ඉන්නේ මේ කට්ටියම ඇවිල්ලා AB ධන AC විඝටන න්‍යායෙන් ගන්න බැයිද? පුළුවන්. ඒ පොදු පදේ එළියට ගත්තාම B ඉතුරු මේ B ධන C ඉතුරු වෙනවා. එහෙමනේ මේ මෙතන එහෙම ගන්න පුළුවන්. අපිට එහෙම ගන්න උවමනාවක් වුණේ නැහැ. මොකද අපිට එහෙම අරගෙන ආයි මෙතන B ත් එක්ක විසඳන්න බෑනේ ඒක. ඒ නිසා මෙතන B මෙතන AB අපි හැදුවා. අර විදිහට මෙතන A තනි කරොත් B ධන C ගන්න පුළුවන්. ආයි B එනවනේ. ආයි AB මේ B ත් කැපිලා යනවා. ඉතින් එහෙම ගත්තත් හරි. A ධන BC වැරදිද? A ධන BC වැරදි. මේ උත්තරේ වෙනකොට B තනි වෙන්නම ඕනේ. මේ නීති ටික ගහලා ෂෝට් නෝට් එකක් ඔයාලා හදන්න ඕනේ. මම හදලා වැඩක් නැහැ. මේ නීති ටිකෙන් ෂෝට් නෝට් එකක් ඕගොල්ලන්ට මම කිව්වා. නීති දාලා වෙනම බෙදලා A4 එක දෙකට බෙදලා ෂෝට් නෝට් එකක් හදන්න කියලා. එතකොට මම දීලා තියෙන ටියුට් එකෙත් මේ නීති ටික ෂෝට් නෝට් එකක් හදලා තියෙනවා. ටියුට් එකේ තියෙනව නේද? ඔව් සර්. B ධන BC කියලා ආපු ලෝ එක මොකක්ද අහනවා? B ධන BC කියලා ගත්තේ ලෝ එක තමයි මෙන්න මෙයාව. මම ආයි ලෝ ටික පෙන්නන්නම්. තර පරිපදිත් එක්කම ගන්න. හරි. ඉතින් සම දිරික්ත න්‍යාය redundancy law එක. ඒකද කියනවා A ධන AB සමානයි A. ඒ කියන්නේ බලන්න ඒ කියන පදයට A එකතු වුණොත් මේ අවසානයේදී එන උත්තරය Aට සමානයි. ඒ වගේ තමයි මෙයත් A ධන A B සමානයි A ධන B. ඉතින් ඕකම අපිට පුළුවන් නේ ළමයි බලන්නකෝ. අපි ගත්තොත් B ධන එම B C වනේ ගන්න වෙන්නේ. ඊටර මට C කෙනෙක්වත් දාන්න වෙනවා. ඒක දාන ආයේ මුල ඉඳලා හදන්න පුළුවන්. අපිට ගන්න වෙන්නේ වෙයි AB ධන B ගත්තොත් ඉතරේ හරියට AB කියන්නේ 0.0.1 එකතු කරන්න
වෙනවා 0.1 0.1 බිඳුවරක් බිඳුව බිඳුව බිඳුවරක් එක එකයි බිඳුවරක් බිඳුව බිඳුව එක්වරක් එක එකයි අන්තිමට b ගේ උත්තරය ආව නේද එහෙනම් ab ධන b සමාන හැම වෙලාවකදීම දෙපැත්තම එක පද දෙක තියෙනවා නම් උත්තරේ එකම තමයි ඉතින් ළමයි මේක ac ධන c ගත්තත් ඒකම උත්තරේ c ඒ ඔය විදිහට තමයි අපි ඒක ගත්තේ bc ධන c සමානයි ඇදලි ඔව් හරි එහෙනම් මේ ගාන ඔය විදිහට පැහැදිලියි ඔයගොල්ලන්ට ඔය ගාන කියලා තියෙනවා සුළුකර පරිපතය අදින්න කියලා කොහොමද පරිපතය අදින්නේ අපිට ලේසි පරිපතය අදින්න ඉතින්ලාම අපිට තියෙන්නේ AC වදින්න AC කියන්නේ මේ වෙලාවේදී ඇන්දෝආරයක් ඉතින් අපි ඇන්දෝආරයක් අදිනවා මෙතෙන්ට A දෙනවා මෙතෙන්ට C දෙනවා මෙතනින් එළියට එනවා AC AC එක්ක මොකද වෙන්නේ එකතු වෙනවා B එහෙනම් මෙතෙන්ට ඩිරෙක්ට් B දෙනවා දැන් මෙතනින් එළියට එන එක්කෙනාට මොකද වෙන්නේ AC එකතු වෙනවා B එක්ක ඔන්න උත්තරේ ඉතින් මෙන්න මේ පරිපතය ඇදලා තිබ්බනම් හරි හරි එහෙනම් විභාගෙදී ওই පරිපතයට ලකුණු 5ක් දෙනවා බොහෝ වෙලාවට මේ ගානට ලකුණු 4ක් දෙනවා. ඔයාලට 15න් ලකුණු 9ක් ගන්න පුළුවන්. සත්‍යතාව ගෝ ගහනවට ලකුණු 4ක් දෙනවා. එතකොට මේ 9යි 4යි එකතු වුණාම 15න් 13ක් තියෙනවා. ඊටර ලකුණු දෙකකින් තව මොන හරි ක්‍රමවේදයක් ප්‍රශ්නයකට උත්තර දුන්නොත් දෙන්නේ. ඉතින් දැනට මම මේ කිව්වාලට මේක කරන විදිය. විභාගෙදී ලකුණු රටාව හැදෙන විදිය. බීදන AC තමයි විත් තියෙන්නේ. කනන් දෙක මාරු වෙලා මට බීදන AC තියෙනවා නම් උත්තරේ හරි. හරි. අපි යන් ඊගාව ගානට. ඊගාව ගාන මම දුන්නේ ඉවරහන් A ධන C. මෙන්න මේ ගාන. කොහොමද මේ ගාන ඉස්සෙල්ලම හදන්නේ? මේ ගානේ වරහන් අයින් කරන්න ඕනේ මෙහෙම. A ගෙන් වැඩි කරනවා. A C ගෙන් වැඩි කරනවා. මේ B වැඩි කරනවා. මේ B මේ C ගෙන් වැඩි කරනවා. ඔයගොල්ලෝ දන්නවා බූලියනේ. එතකොට මොකද වෙන්නේ? A ගෙන් වැඩි කරාම A ධන AC ගෙන් වැඩි අපි කෙලින්ම ලියනවා DC ඉතින් මේ විදිහට මේක වැඩි කරන්නේ අපි විඝටන න්‍යායෙන් මේ ලෝ එක ලියන්න ඕනේ හැබැයි මේ ලියුව ලියන්න ඕනේ හරි ඊට පස්සේ මම මෙතන ළමයි පදය මාරු වෙන්න මේ තියෙන්නේ මෙන්න මේ පද දෙක මාරු කරගන්න ඊගාවට යූස් කරනවා ආදේශ කරන න්‍යාය ඒ කියන්නේ මම මෙතන මේවා මේ විදිහටම ලියලා මේ BA කියන කෙනාව මට AB කරන්න ඕනේ. ඔයගොල්ලෝ දන්නවනේ පද දෙක මාරුනා කියලා ගැටලුවක් නැහැ කියලා. ඉතින් මම ඒක හදාගන්නේ ආදේශ කරන න්‍යාය. හරි මොකක්ද ආදේශ කරන න්‍යායෙන් උනේ පද දෙක මාරු වුණා. බලා ගන්න. එහෙම න්‍යාය තිබ්බ ඔව් ආදේශ කරන න්‍යාය ඔව් ඉන්න පෙන්නන්න හරි මේ තියෙන්නේ ඒ ආදේශ කරන න්‍යායයට තමයි න්‍යාදේශ න්‍යාය කියන්නේ හරි මට දා කියන්න බැරි වෙලා මෙතන නම ලියා ගන්න න්‍යාදේශ න්‍යායයට තවත් ඒක තමයි ආදේශ කරන න්‍යාය තමයිද මම බය හරි හරි ඒ නම ඉතින් නම කියලා නැහැ න්‍යාදේශ ආදේශ කරන දෙකම එකයි. එතකොට ඒ නමත් ලියා ගන්න. එහෙම වෙනස් නොකළොත් වැරදි නෑ. හැබැයි එහෙම න්‍යායක් තියෙනවනේ. හරිද? වෙනස් නොකලට වැරදි නෑ. හැබැයි අපි හැම වෙලෙම බලන්න ඕනි
ඉංග්‍රීසි හෝඩියේ පිළිවෙලට විචල්යන් ටික ගලප ගන්න. ඉතින් AB BA තිබ්බත් එකයි AB තිබ්බත් එකයි. හැබැයි ගණන් හදාගෙන යනකොට ඒක පිළිවෙලට තිබ්බහම හොඳයිනේ. පොදින්ද අපි මේ ලෝ එක යූස් කරලා ඒක අනිත් පැත්ත හරවගත්තා. ඒක අනිත් පැත්ත හරවගත්තේ නැහැ කියලා උත්තරේ වරදින්නේ නැහැ, ගාන වරදින්නේ නැහැ. හරි. ඒ නිසා සමහර දේවල් තියෙනවා ළමයි නීතියක් තියෙන නිසා අපි පාවිච්චි කරන දේවල්. ඒක නොකරාය කරාය කියලා ලොකු ගැටලුවක් ඇති වෙන්නේ නැහැ. ඒ හින්දා. හරි. දැන් අපිට පුළුවන් මේ නීතිය භාවිතා කරන්න මොන නීතියද? හරිද? අපි මොකද කරන්නේ? එක වගේ අකුරු දෙකක් තියෙනවා. ඒ දෙක වැඩි වෙනවා. පහලින් A කියලා ලියනවා. A ධන AC ධන AB ධන BC. එහෙනම් අපි ඒක හැදුවේ A.A සමානයි A නිසා කියලා ලියන්න ඕන. ඊට පස්සේ මොකද වෙන්නේ? A ධන AC කියලා කෙනෙක් ඉන්නවා. දැන් අපි මෙයාගෙන් අපි A ධන AC සමානයි A. ආයෙ ලියනවා ඊට පස්සේ AB ධන BC. now අපි ඒක ආවේ කොහොමද? AB ධන B සමානයි B නිසා අන්නේ නීතිය හින්දා අපි මෙයාව සුළු කරගෙන ආවා. දැන් මොකද වෙන්නේ? එයාගෙත් තියෙනවා A ධන AB. එන ආයි පාරක් A ධන AB A හින්දා A ධන BC කියලා උත්තරේ මෙහෙම අරගෙන එනවා. ඒක අරගෙන ඉන්නේ මේ නීතියෙන්මයි. හරි. අවසාන උත්තරේ තමයි මේ ඇවිල්ලා තියෙන්නේ. A ධන BC කියලා. හරි. ඒකත් හැමෝගෙම හරිද බලන්න. මොකද සමහර අය හිතිය වැරදිච්ච අය. හරි. හරිද? ඔය විදිහටමද වෙනස් ක්‍රමයක් යූස් කරලාද? වෙනස් ක්‍රමයක්. ඉතින් දාස. ඒ ක්‍රමය දැන් මේ විදිහටම කරලා තිබ්බනම් හොඳයි. වෙනස් ක්‍රමයේ ළමයි මේ මීට වඩා ගොඩක් පහළට ගිහිල්ලා නම් ස්ටෙප් ගොඩක් පහළට ගිහිල්ලා නම් ඒක ටිකක් වෙනස් කරන්න වෙනවා. මොකද අපි පුළුවන් තරම් අඩු ස්ටෙප් ගානකින් හදන්න ඕන. මාකටිං ස්කීම් එකේ සර් න්‍යාය මාල් වෙලා තියෙනවා. අඩු ස්ටෙප් ගන්න. ඒක ගැටලුවක් නෑ. උත්තරේ එනවා නම් සාර්ථකයි. ඔව් සර්. ඕකේ. ඔව් පුළුවන් උපරිම වෙනකන් සුළු කරන්න ඕනි. දැන් මේක ළමයි මෙතනින් එහා සුළු කරන්න ක්‍රමයක් නෑනේ. එතකොට මෙතනින් එහා නැති හින්දා අපි මෙතනින් නතර කරනවා. එතකොට මේක තමයි පුළුවන් උපරිම සුළු කරලා තියෙන්නේ. දැන් ඕගොල්ලන්ට මන් දුන්නා විභාගෙදි දෙන විශේෂිත ක්‍රමයක් නෝද්වාර වලින් විතරයි. එතකොට අපි මැද දින මැත්තෝ වැරදිද? ඔව් අන්තිම උත්තරයට ලකුණු දෙකක් දෙනවා. ඒක නැති වුණොත් ලකුණු දෙකනේ නැති කරන්නේ. ගාන වැරදෙන්නේ නැහනේ. ගාන වරදින්නේ නැහැ, දෙකක් නැති වෙනවා. පහලින් හදන පරිපතේ හදන්න ඕනේ අවසාන උත්තරේටනේ. ඒතකොට තව ලකුණු පහක් නැති වෙනවා. ඒ කියන්නේ ලකුණු හතක්ම නැති වෙනවා. සර් A.A සමානයි A කියන එකට මේ තදේභාවී නීතිය කියලා ලියන්න බැරිද? පුළුවන්. මේකට තදේවභාවී සර් මේ ලිව්වට අවුලක් නැහනේ. නෑ. අපි අර ඒකේ අනුනීතියත් ලියනවා. මොකද මම මේ අනුනීතිය ලිව්වේ ප්‍රධාන නීතියට වඩා මේ නීතියනේ අපිට මතක් වෙන්නේ ටක් ගාලා. මේක ලිව්වත් හරි මේක. ඔව් සර් එතකොට අනුනීතිය වෙනම ලියන්න ඕනේ නෑ නේද? ඒක ලිව්වට පස්සේ. තදේවභාවී නීතිය ඇසුරින් කියලා ලිව්වනම් ඒත් හරි. හරි සර්. දැන් ඔයාලට අන්තිමට මම කිව්වා මේක නෝදවාර වලින් අදින්න කියලා. එතකොට නෝදවාරය කියන්නේ මෙන්න මේකට. තේරුණාද? එතකොට මේකේ AB ඇතුළට ගියාම එළියට එන්නේ A ධන B ඕවර් එක. ඕවර් එකක් දෙකට කැඩෙනකොට සමානයි කියලා කිව්වම A bar dot B bar. හරි. ඕක තමයි මේ ගේට් එකේ සිදුවෙන සිදුවීම. හරි. එහෙමනම් කොහොමද මේක අපි අදින්නේ? අපිට අදින්න හම්බ වෙන්නේ A ධන BC නේ. කොහොමද මේක කරන්නේ? අපි මේක ළමයි මේ වගේ ගානක් ආවහම
නෝදවාර වලින් අදින්න කිව්වහම දැන් ගොඩක් අය මේක නෝදවාර වලින් හරියටම ඇදලා තිබ්බා. ඉතින් මට හරි සතුටුයි. මොකද සාමාන්‍යයෙන් විභාගෙදී ඔය ප්‍රශ්නේ අහන්නේ අවුරුද්දක් මේ අවුරුදු දෙකක් මේක ඉගෙනගෙන රිවිෂන් පන්තියකිනුත් ඉගෙනගෙන පාස් පේපර්ස් කරලා සෑහෙන්න සූදානම් වෙච්ච ළමෙක්ගෙන් තමයි මේ වගේ ගානකදී නෝදවාර වලින් මේක හදන්න කියන්නේ. එහෙම හලත් හදන්න බෑ ගොඩක් ළමයිට. හැබැයි මගේ පන්තියේ ළමයි මොකද කරේ? තීරි කාරණාව කියලා දුන්නා විතරයි ජීවිතේ හදපු පළවෙනි ගානම නෝදවාර වලින් අදින්න කිව්වහම එහෙම ඇඳ ළමයි හිටිය හරියට. ඉතින් එතකොට ඒ ළමයාට දැම්ම මේ දේ කරගන්න පුළුවන් නම් එයාට ලොකු හැකියාවක් තියෙනවනේ. ඒ නිසා මට සමහරුන්ට ඒවා කියන්න ඕනේ, ක්‍රෙඩිට් දෙන්න ඕනේ. සමහර අය එහෙම ඇදලා තිබ්බා. හරි දැන් ඒක ඇදලා තිබ්බේ ඒක තේරිච්ච නිසානේ. දැන් මම මේ දැන් තමයි එතකොට මේක කියලා දෙන්න යන්නේ. එතකොට ළමයි දැන් A ධන BC කියන එකට අපිට නෝදවාර නැතුව සාමාන්‍ය දවාර දෙන්න කිව්ව නම් මම අර කලින් කිව්වා වගේ ඕගොල්ලන්ට පුළුවන් BC ට මෙතෙන්ට n දවාරයක් ඇදලා n දවාරයේ ප්‍රතිදානය නැවත O දවාරයකට සම්බන්ධ කරලා මේ විදිහට A දාලා මෙතෙන්ට BC දාලා මේක ඉවරයක් කරගන්න තිබ්බා. හැබැයි මේක මීට වඩා හාත්පසින්ම වෙනස් කාර්යයක් නෝදවාර විතරයි භාවිතා කරන්න කියන්නේ. මෙතනදී ඔයාලට පුළුවන් ළමයි සර්වත්‍ර ద్వාර භාවිතා කරන්න. මොකද මේම ඇඳහම සර්වත්‍ර ద్వාර පාවිච්චි කරන්න ඕනි මොකටද? ඔයගොල්ලෝ දන්නවා නෝදවාර වලින් කොහොමද n ద్వාරයක් හදන්නේ? නෝදවාර වලින් කොහොමද O ద్వාරයක් හදන්නේ? කියලා සර්වත්‍ර ద్వාරත් ඔයගොල්ලෝ දන්නවා. සර්වත්‍ර ద్వාර අමතක වුණොත් එහෙම අපි කරන්නේ මෙන්න මෙහෙමයි. මේ ගේට් එකේ අන්තිමට අපිට A ධන BC එන්නත් ඕනේ. හැබැයි A ධන BC නෝදවාර වලින් නුයි එළියට එන්න ඕනේ. ඉතින් මම මොකද කරන්නේ ළමයි මෙයාව දැන් මම නෝදවාරකින් එළියට දානවා. කියන්නේ අපි ගාන ආපස්සට හදන්නයි යන්නේ. නෝදවාරකින් එළියට එනකොට මොකද වෙන්නේ? මෙයාව අපිට සමාන කරගන්න පුළුවන් මෙහෙම. හරිද? මේ ගාන සමාන කරගන්න පුළුවන් ආකාර ගොඩක් තියෙනවනේ. මෙන්න මේ විදිහට. ඔය ගාන එන්න පුළුවන් එක අවස්ථාවක්. එහෙමත් නැත්නම් අපිට ওই ගාන එන්න පුළුවන් තව අවස්ථාවක් විදිහට ගන්න පුළුවන්. A ධන BC නේ තියෙන්නේ. නෝ. හරි. මේ වගේ විවිධාකාර විදිහට එන්න පුළුවන්. හරි. ඉතින් අපි මොකද කරන්නේ? අපි දැන් මුල ඉඳලා බලමු මේක වෙන්නේ කොහොමද කියලා. අපි ඉස්සෙල්ලාම B ධන C ව දාලා බලමු n දවාරයට. මෙතන මේ තියෙන n දවාරයට B ධන C ව දානවා. හරි මම B ධන C ව දාන්නේ දැන් n දවාරයක් ඇතුළට. එළියට එනවා B ධන C ඔන්නෝම. දැන් අන්න ඒ B ධන C අපි දන්නවා සුළු වුණාම කොහොමද එන්නේ කියලා. හරි. එහෙම දාලා ඉවර වෙලා B ධන C දැන් ඔයම එළියට ආවට පස්සේ අපි මේකට එකතු කරන්න ඕනේ A. අපි ඒවත් n දවාරකින් එකතු කරලා බලමු. අපි මේ නිකන් පොඩි try එකක් දීගෙන යන්නේ. හරි මම තනි අග්‍රේක n දවාරයක් ගන්නවා. තනි අග්‍රේක n දවාරයක් කියන්නේ අපි A ඇතුළට යවුවොත් එළියට එනවා A බා. හරි දැන් ඔන්න ওই විදිහට මෙයත් එළියට ආවා. අපි දැන් මේ දෙකම ආයි n දවාරයකට දෙන්න වෙනවා. එතකොට එළියට එන්න ඕනි A බා ධන B ධන C O බා මේක උඩිනුත් O බා එකක් යනවා. පැහැදිලිද? දැන් බලනවා මේ ගාන හරියයිද? නෑ මේ ගාන හරියන විදිහක් නෑ. O බා එක අපි දෙකට කඩමු. O බා එක දෙකට කැඩුවාම මෙතන ඩබල් බා මෙතන ඩොට් එකක් එනවා කියලා කිව්වා. B ධන C මෙන්න මෙහෙම නැවතත් ඉරි දෙකක් එනවා. ඒ කියන්නේ මේ ගාන එන්නේ A B ධන C. හරි. ගානේ වෙනසක් නෑ ළමයි දැන් බලන්නකො. වැඩේ නම් වුණා. හැබැයි පොඩි ගැටලුවක්. ගැටලුව තමයි ලකුණු දෙක මාරු වෙලා. නේද? අපි මේ සරලවම ගාන ගත්තාම ගාන නම් හරි. හැබැයි ලකුණු දෙක මාරු වෙලා. ඒ කියන්නේ මේ විදිහට සරලව ගත්ත ක්‍රමවේදය තුල අපිට පොඩි ගැටලුවක් තියෙනවා. පොඩි වැරද්දක් තියෙනවා. දැන් මේ වැරද්ද निराකරණය කරන්නත් ඕනේ. දැන් ගොඩක් අය මේ පරිපතේ හදලා තිබ්බා සෑහෙන්න පරිපත පාවිච්චි කළා. ඒ කියන්නේ දැන් මෙතන නම් තියෙන 3යි. සමහරුන්ගේ 6ක් 7ක් තිබ්බා. එහෙමත් බෑ ළමයි. එහෙමනම් ඕනි පරිපත පාවිච්චි කරලා හදන්න ගියොත් වියදම වැඩිනේ. අපි පුළුවන් තරම් අවම මුදලකින් පරිපතේ හදාගන්නයි try කරන්න ඕනේ.
එහෙනම් දැන් කොහොමද අපි මේක කරන්නේ? හරිද? දැන් මේක තව නැන්දවාරයකින් එළියට ඇව්වොත් එහෙම ඒත් වෙනසක් නැහැනේ. තව නැන්දවාරයකින් එළියට ඇව්වා කියන්නේ මේ තව ඕබා එකක් එනවා. ඕබායකට ඕබායක කැපිලා යනවා. හරිද? ඕබායකට ඕබායක කැපිලා ගියාට පස්සේ මොකද වෙන්නේ? මෙතන B බා C බා කියලා ඉතුරු වෙයි. මෙතන A බා ඉතුරු වෙයි. හරි. ඒ හින්දා අපි දැන් මෙහෙම try එකක් දීලා බලමු. මේ ගාන මෙහෙමම තියෙනවා. අපි දැන් B ධන C මෙතනින් not වෙන්න ඕනි හින්දා මම තනි අග්‍රේක ගොඩක් කැමෙම ඇදලා තිබ්බා. right. තනි අග්‍රේක හරි universal gates වලින් හදපුවයි හොඳයි. හරි. තනි අග්‍රේක අපි BC ව use කරගමු. BY CY. හරි. දැන් මෙතනින් එනවා B බා මෙතනින් එනවා C බා. හරි BC වෙනුවට BA දාගත්තොත් හරි කියලාද කියන්නේ මෙතෙන්ට BA දාගෙන මෙයින් C යවන්න එතකොට එන්නේ B ධන A එළියෙන් C සරි එතකොට AC ධන B ඔව් එහෙම වැරදි ඒක නෙමෙයි ඔයගොල්ලෝ මේ chat එකේ දාන්නේ ඔය බල බල අපේ තොලවල හරි දැන් මෙතනින් එනවා C බා හරි මේක නැවත නැන්දවාරයකට දාලා බලුවාම එනවා B බා ධන C බා ධන O බා එක නම එන්නේ දැන් මේක දෙකට කැඩුනහම මොකද වෙන්නේ අපිට ඒක බලාගමු පස්සේ දෙකට කැඩුනහම මොකද වෙන්නේ BC විතරක් ගාන්ට එළියට එනවා නමුත් ඒ තින්නවනි පැත්තක ඒවත් යවන්න වෙනවා අපි ඒ මොකද කරන්නේ තනියක් බ්‍රේකින් යවන්න වෙනවා යාවත් ඊට පස්සේ ඒත් එනවා දැන් උත්තරේ එන්නේ A බා ධන B ධන C මෙතනින් බා එකයි මෙතනින් බා එකයි එයාගේ බා එකයි O බා එකයි මොනවයි දැන් අපි ප්‍රධාන O බා එක දෙකට කැඩුවාම A බා මෙතනින් ඩොට් then B bar then C bar oh ඒත් එන්නේ හරි ඒක තමයි හැම ක්‍රමයක්ම මම මේ ඔයගොල්ලොත් එක කරේ මෙන්න මෙහෙම එන්නේ. ඒතර මේකට මේක කැපිලා යනවා මේ දෙකක් කැපිලා යනවා ඉතුරු වෙන්නේ A dot B bar ධන C bar ඒත් උත්තරේ වැරදි වෙනසක් සිද්ධ වුණේ නැහැ හරි ඒත් අපි උත්තරේ වැරදි විදිහට තමයි ආවේ කියන්නේ බලන්න එතනත් අපිට හදන්න බැරුව හරි දැන් මොකද කරන්නේ දැන් මම මේ ඔයාලට එතකොට කියන්නේ දැන් පේනවනේ හරි අමාරුයි දැන් මේ ක්‍රම දෙකෙන්ම අපි බැලුවා එහෙමත් බැලුවා එහෙමත් බැලුවා හරි ගියේ නැහැ හරි දැන් අපිට අවසාන විකල්පය මේ ගාන හදා ගන්න තියෙන අපිට වෙන හදන්න වෙන ක්‍රමයක් හම්බුනේම නැහැ අපි දැන් යනවා එහෙනම් universal gates වලට හරිද
අපි යුනිවර්සල් ගේට්ස් වලට ගිහින් බලනවා කොහොමද නෝද්වාරයකින් n ద్వාරයක් හදාගන්නේ කියලා. නෝද්වාරයකින් n ద్వාරයක් හදාගන්න පුළුවන් කොහොමද නෝද්වාර 3ක් එකතු කරලා. අපිට ඒකට ඕනි තනි අග්‍රයක නෝද්වාර දෙකක්. නැවත n නෝද්වාරයකට දෙන්න ඕනේ. දැන් මොකද වෙන්නේ? දැන් අපිට මෙතනින් BC ඇතුළට දැම්මොත් මෙතනින් B ධන එනවා C ධන එනවා. මෙතනින් B ධන C ඔන්නම එනවා. හරිද? දැන් ඔක නේද මම කලින් කරේ. හරි. ඊගාවට අපිට ඕනේ ඕද්වාරයක් හදාගන්න. ඕද්වාරයක් හදාගන්නේ කොහොමද? මෙන්න මේ ඒව. හැබැයි ඕද්වාරයක් හැබැයි තනි අග්‍රයෙන් හදාගන්න නම් බෑ. ඕද්වාරයක් හදාගන්න වෙන්නේ මෙන්න මෙහෙම. ඕද්වාරයක් හදන්න දැන් අපිට දෙන්නෙක් ඕනේ. මෙතන දෙන්නෙක් නැහැනේ. දෙන්නෙක් නැති නිසා අපි මෙන්න මෙහෙම හදමු. මෙතනින් දැන් සුළු කරොත් එහෙම මේ ගාන දෙකට කැඩිච්ච ගමන් මෙතනින් කෙලින්ම එන්නේ ළමයි මම මේක සමාන කරන්නම් BC ට. අපි අන්න ඒ උත්තරේ කෙලින්ම ඒකට දීලා එතකොට මේකෙන් එළියට එනවා BC ධන A ඕවබා එකක්. ඊගාවට මෙන්න මේක දෙනවා තවත් නෝද්වාරයකට. එතකොට මොකද වෙන්නේ? BC ධන A උඩින් ඉරි දෙකක් වදිනවා. ඉරට ඉර කැපිලා යනවා. අවසානයේදී මෙන්න මෙයාගේ F එක සමාන වෙනවා BC ධන Aට. දැන් මොකද උනේ? හරි සර්. යුනිවර්සල් ගේට්ස් දාපු ගමන් විසඳුණා. හරි. ඕකෙන් මම ඔයාලට මේ තේරුම් කරන්න හැදුවේ යුනිවර්සල් ගේට්ස් සර්වාත්‍රික ద్వාර. හරි. සර්වාත්‍රික ద్వාර කියන දේ මම ඔයාලට කලින් ඉගෙනුවේ ඒකයි. සර්වාත්‍රික ద్వාර කරන්නේ නැතුව, ඒවා දන්නේ නැතුව අර ගාන හදන්න අපිට අමාරුයි. දැන් ඔයාලට මම ඔයාලා හදපු ක්‍රමයට තමයි මම මේ හැදුවේ. මම මෙතන ඕගොල්ලෝ දැන් මම දන්නවනේ මේ කරන විදිය. මෙහෙම අරන් බලනවා, එහෙම අරන් බලනවා. මේ කිසිම ක්‍රමයකින් අපිට මේක ගොඩ දාගන්න බෑ. පුළුවන්. try කරොත් පුළුවන් ළමයි. හැබැයි කාලය එතකොට කාලය ලොකු කාලයක් ගත වෙනවා. හැබැයි අපිට යුනිවර්සල් ගේට්ස් මතක නම් යුනිවර්සල් ගේට්ස් වලදී අපි මේ හැදුවේ මේ කොටසින් හදලා තියෙන්නේ ළමයි and එකක්. එතකොට මේ තියෙන්නේ and එකක් හදපු කොටස. එතකොට මේ තියෙන්නේ O එකක්. ඉතින් O එකයි and එකයි මෙන්න මෙහෙමනේ හැදුවේ යුනිවර්සල් ගේට්ස් වලින්. ඒ දෙක දාපු ගමන් ගාන ආවා. මොකද මේක මේ නැන්නතුව නෝද්වාර නැතුව හැදුවා නම් තියෙන්නේ මං කිව්වේ. මෙතන ඕද්වාරය තිබ්බා. ඕද්වාරයේ ප්‍රතිදානයයි මෙයයි මොකද උනේ? සෝරි ඇන්ද්වාරයේ තිබ්බා. මෙහෙම ඕද්වාරයකට ගියා. මේ මෙහෙම නිගාන තිබ්බේ. ඉතින් මෙයාව අපි මේ විදිහට හැදුවා. මෙයාව මේ විදිහට හැදුවා. ඔන්න අවසානයේදී පරිපතය නිර්මාණය වුණා. හරිද? ස්ක්‍රීන් එක ඇදේ ගිහින් කියන්නේ මොකද්ද මම කෙලින්නේ කියන්නේ. හරි දැන් මේක එහෙනම් හැමෝම ඇඳ නැති කට්ටිය වැරදි කට්ටිය පිළිවෙලට අදගන්න. දැන් තේරෙනවනේ විභාගෙදී අහන්නේ ඔන්න ඔහොම යුනිවර්සල් ගේට්ස් නැත්තම් හැලෙනවනේ. වෙනම ප්‍රශ්නයක් අහන්න බෑනේ යුනිවර්සල් ගේට්ස් වලින්. ඒගොල්ලෝ මොකද කරන්නේ? පරිපතේ හදවනවා යුනිවර්සල් ගේට්ස් වලින්. දැන් අපි අමාරු වැටෙනවා. මතක තිබුණ නැති වෙච්ච ගමන්. දැන් පරිපතේ ලකුණු කීයක් දෙනවද? 5ක්. අපි දැන් මේ අවුරුද්දේ ගානක් කරමු. තව ටිකක්. නංගි මොකද බෑග් එකේ? ඒකම අදිනවද කියලා කියන්නේ මේක අදින්න ඕනේ නැහැ. නමුත් මම මේක පෙන්වුවේ ඔයාට මේ තියෙන සාමාන්‍ය දවාර බේසික් ගේට්ස් වලින් හදන එක. ඒක හරියන්නේ මට. මේ බේසික් ගේට්ස් වලින් හදපු එක නෝදවාර පමණක් භාවිතා කරලා හදන්න කිව්වා. ඒකයි මේක හැදුවේ.
දැන් මේකම නැන්ඩ් වලින් හදන්න කිව්වොත් ඒත් අපිට පුළුවන් වෙන්න ඕනේ. මොකද අපි දැනගන්න ඕනේ ඇන්ඩ් එකක් හදන්න නැන් කීයක් ඕනිද? ඕ එකක් හදන්න නැන් කීයක් ඕනිද? ඒ විදිහට. ඔතට ඉන්නොත් එතන මේ නොට් එකයි ඇන්ඩ් එකයි වෙනම අරන් හදන්න නොට් එකයි ඇන්ඩ් එකයි වෙනම අරන් කියන්නේ. සෝක දෙකට වෙන් කළා නොට් එක වෙනම ඇන්ඩ් එක වෙනම අරන් එහෙම ඇදුවොත් කොහොම හරි කමන්නේ නෝද වාර විතරයි තියෙන්න පුළුවන්. උත්තරේ මාරුනාට කමක් නැහැ. ඒ කියන්නේ A ධන BC කියලා ආවට අවුලක් නැහැ හොඳ. සත්‍යතාව සත්‍යතාවක ගහනවාස සත්‍යතාවක නෑ නෑ. හරි මේක ඉවර කට්ටිය දැන් මේ ගාන හදන්න. තව එක්සැම්පල් එකක්. A ධන C AD මේක විචල්‍යයන් හතරක එකක්. අපි කලින් කළේ ඒ නිසා මම මේ දැන් දෙන්නේ. AD ධන AD බා ධන AC ධන C. නෝක හදන්න ඕන. හදලා උත්තරේ කියන්න. ඊට පස්සේ මම ක්‍රමය කියලා දෙන්නම්. තමන්ට ලේසි ක්‍රමෙන් හදන්න. විනාඩි 10ක් දෙන්නම්. නැතියට එක්කෙනෙක් කරා හරිද වැරදිද කියලා කියන්න යන්නේ නැහැ. ගාන කරා.
තව කවුද ඉන්නේ? බලන්න. අපි මුලින්ම වරහන් ඉවත් කරලා විඝටන න්‍යාය පාවිච්චි කරලා ඒ වගේම මේකේ පේන්නම තියෙනවා AC ධන C නීතිය C කියලා. හරි තව එක්කෙනෙක් හැදුවා. තුන් දෙනෙක් ඉන්නවා හේෂාන් නමාදි කාවින්දි AD ධන C AC එසා A ධන C හරි හදන්න තව විනාඩි 3ක් තියෙනවා. කවන්නේ මම මොන උත්තරය ආවත් පිළිගන්නවා. මොකද මට ඕනේ හදන්න ගන්න. හරි උත්තරේ හරියට ඕනේ. දෙවෙනි AD එකේ O බා එකක් තියෙනවා. O බා එකක් නෙවෙයි D එක බා එකක්. D එක උඩින් බා එකක් තියෙනවා. ඔව් D ට උඩින් බා එකක් දාලා තියෙනවා. AD ධන AD නෙවෙයි තියෙන්නේ. AD ධන AD බා. ගොඩක් උත්තර දෙන්නේ A ධන C D ධන C නේ. ඔක්කොම උත්තර වැරදි කිව්වොත් එහෙම බය වෙනවද? නිදා ගන්න නම් බැරි හෙටරයට. හරියන අපි හදමු. අපි ඉස්සෙල්ලාම කරන්න ඕනි විඝටන න්‍යාය පාවිච්චි කරලා මෙන්න මෙහෙම දෙයක්. මේ අපිට හිතා ගන්න බැරි දේවල්. ඒ කියන්නේ ගොඩක් අය සමහර වෙලාවට පටන් ගත්ත ගමන්ම A ධන C කියලා ගන්න ඇති. වැරදි නෑ. ඒකත් හරි. හරිද? එතකොට සමහරෝ A ධන C මෙතනින් වැඩි කරන්න එහෙම ගියාද දන්නෙත් නෑ. හරි. එහෙම නෙවෙයි මම මෙතනදී කරන්නේ බලන්න වෙනස් ක්‍රමයක්. A ධන C මේ විදිහටම තියෙද්දි මට එකපාරටම පේනවා මෙන්න මෙතන. මම කරන්නේ ඒව එළියට ගන්නවා. අරගෙන D සහ D බව තනි කර ගන්නවා. ඊට පස්සේ නැවතත් මෙතෙන්ට AC ධන C කරනවා. ඊ වගේ පේනවා. ඒක මම කරන්නේ විඝටන න්‍යායෙන්. හරි ඔයගොල්ලෝ මේ මම හදන පිළිවෙලටම හැදුවේ නැත්නම් මම කරපු එක ලියා ගන්න. හරි. දැන් මොකද වෙන්නේ? ඔයගොල්ලෝ දන්නවා
D ධන D බා කියන කෙනා. ඔය නීතිය අපි ගන්නෙ කොහොමද? අර A ධන A බා ඒ කියන්නේ 1යි නම් මෙයා බිඳුව නම් නැවත උත්තරේ මොකක් වෙනවද? 1යි කියලාමයි එන්නේ. හරිද? මෙයා බිඳුව වුණා නම් මෙයා 1 ඒත් උත්තරේ 1යි කියලාමයි එන්නේ. එහෙනම් මෙතන අපි දන්නවා A ධන A බා සමානයි 1 නිසා මොකද වෙන්නේ? මෙන්න මෙතෙන්ට A ධන C වරහන් A එළියට ගත්තා. D ධන D බා 1යි ධන AC ධන C. දැන් මොකද වෙන්නේ? අපි දන්නවා දැන් ඕනෑම පදයක් එකකින් වැඩි වුණොත් උත්තරේ ඒකමයි. එහෙනම් නැවතත් A ධන C වරහන් A එකෙන් වැඩි වෙනවා උත්තරේ ඒකමයි ධන AC ධන C. අපි මෙතන ලියන්න පුළුවන් A.1 සමානයි A නිසා. හරිනේ දැන්. හරි බලන්න මෙතන වෙනකම් පැහැදිලි කරගන්න. අපි A එළියට ගත්තා. ඒතකොට D වෙනස් නේ. අපි සුළු කරගත්තා. දැන් A තනි වෙනවා. දැන් මොනවද අපිට කරන්න බෑ? අපිට තාමත් AC ධන C ගන්න පුළුවන්. AC A කියලා ගන්නත් පුළුවන්. නමුත් අපිට තව තැනක වරහන් ඉවත් කරන්න තියෙනවනේ. අපි පළවෙනි වරහන නෙමෙයි ඉවත් කරගත්තේ. නිසා තව වරහනක් ඉවත් කරගන්න තියෙනවා. අපි මොකද කරන්නේ? ඒ වරහන් ඉවත් කරගන්න නම් පොඩි ගැටලුවක් දැන් එතන තියෙනවා. මොකද මෙතන පද දෙකක් තියෙනවා. මේ පද දෙක අපිට වැඩි කරන්න වෙනවා මේ ළඟ තියෙන A ගෙන්. එහෙම වැඩි කළා අපිට මේ විදිහට මේක විසඳන්න පුළුවන්. හරි. දැන් අපි ඒක විසඳන්න යමු. A ගෙන් වැඩි වෙනවා AA. එයා C ගෙන් වැඩි කරගන්න වෙනවා. ඒ හින්දා AC ධන AC ධන C. ඔන්න ඔය විදිහට අපි එයාවත් විඝටන න්‍යාය භාවිතා කරලා සුළු කරගන්නවා. දැන් අපි දන්නවා AA කියන්නේ A තමයි. නම් A ධන AC ධන ඒතර AC ඒක දෙවෙනි පාර කරමු. AC ධන C. අපි ආව ගන්නේ A.A සමානයි A නිසා. තදේව භාගය. ඊට පස්සේ මොකද වෙන්නේ? ආයක වගේ පද දෙකක් තියෙනවා AC අපිට යාව එහෙම ගන්නත් පුළුවන්. නැත්නම් ඉතින් ළමයි මෙහෙම ගන්නත් පුළුවන්. ඒ බා නීති ගොඩක් එනවා. ඇයි AA එකතු වුනහමත් A CC එකතු වුනහමත් A ධන C. එහෙම ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් AC එහෙම අරගෙන යන්නත් පුළුවන්. ඉතින් එතකොට ක්‍රමේ දිග් ගැස්සෙනවා. ඒ කියන්නේ මේ ක්‍රමයට හදන්නත් පුළුවන්. මම මේ පැත්තට අරගෙන මේ ක්‍රමයට හදන්නම්. දැන් මෙතන AC එකතු වුනහම එන්නේ A ධන AC ධන C. එහෙමනේ. ඊට පස්සේ ආයෙ අපිට මේ ගාන හදන්න පුළුවන් මෙහෙම. A ධන AC ආයි C. AC ධන C AC. මේකඩල AC මේක වෙනම ගන්නවා. මේක වෙනම ගන්නවා. එතකොට මොකද වෙන්නේ? A ධන AC ධන C සමානයි C. උත්තරේ මේක. ඒක ගන්න පුළුවන්. AB ධන ඒකට එතකොට නීතිය මොකද්ද? AB ධන B සමානයි අපි කලින් ඒක තියෙනවා. හරි. 9 වෙනි එක බා. මන්න හරි. අංකයක් කිව්වා 9 වෙනි එක. කොහොමද පාඩම් කිරීම? තද. එහෙනම් දැන් පැහැදිලිද එක ධන C කියන උත්තරය ආව විදිය? මේක හදන්න පුළුවන් ගොඩක් ක්‍රම තියෙනවා. A ධන C කියලා ගන්න පුළුවන් නම් හරි. ඒකයි මං කිව්වේ අනිත් ක්‍රමයට ගත්තට වැරදි නෑනේ. මොකද්ද? අර සර් දැන් එහා පැත්තෙන් ඇදුවේ. ඔව් වැරදි නෑ. මම ඔයාලට කිව්වේ ඒකත් හරි. නමුත් ඉතින් ඒකෙන් තව එක ස්ටෙප් එකක් වැඩි වෙනවනේ. ඉතින් ඒ නිසා මම උඩ කොටසට ආවා. ස්ටෙප් ගන්න අඩු කරගෙන. සර් ඉස්සලා අපි වරහන් ඉවත් කරන්න ඕනේ. ඔව් 1 week විතරයි. වරහන් ඉවත් කරන්න ඕනේ වැඩි කිරීම බෙදීම. ගුණ කිරීම ධන ඍණ. අන්තිමට තමයි එකතු වෙන්නේ. සර් පුතේ ඒක කියන ඉස්සලාවද වරහන් මොනවද? ඊටසින් මේකේ හැටියට නම් වරහන් ඉවත් කරාට පස්සේ අපිට එහෙම එකතු කිරීම අඩු කිරීම කියලා දෙයක් නැහැ. මම දන්නේ නැහැ. මේකනේ කේස් එක මේ වරහන් ඉවත් කරන්න වැඩි කරන්න බෙදන්න
ඉස්සලා වරාන්නේ සෙවත් ගන්න. තුන කරන්නේ නෑ. මේ මන්ද මම දන්නේ එක තමයි ආත්මය කිව්වේ. ආන්නේ වල තියෙන්නේ ඒක වරහන් නෑ ඒවල තියෙන්නේ. විභාගෙට ටිකක් දිග ක්‍රමයකින් හදලා තිබ්බොත් අවුලක් නැද්ද? මොකද විභාගෙදි ටිකක් දිග ක්‍රමයකින් හදලා තිබ්බොත් ඔය ගාන මෙමෙත උත්තරේ ඒ විභාගෙදී ලකුණු දෙන නීතිය ඔයගොල්ලෝ ලියලා තියෙනවා නම් ලකුණු හම්බ වෙනවා. ඒ කියන්නේ විභාගෙදී ලකුණු දෙන්නේ මේ හැම එකටම විභාගේ ලකුණු දෙන්න පැති තියෙනවා. ඒ ක්‍රම ටික ඔයාලා හදලා තියෙන ගාන වල තියෙනවනම් ලකුණු හම්බ වෙනවා. ඔයගලන්ට අමාරු ගානක් දෙන්නද ලේසි ගානක් දෙන්නද? ඒක කමාල් එක දුන්නා හැන්නේ ඉතින්. ලේසි එකක් දෙන්නද? ඕනේ එක. මම දැන් ඉන්ටර්නෙට් එකෙන් අරන් දෙන්න හදන්නේ. කොරෝනේ ගන්නන් දෙන්න එක. කොහොමද ඉබ්බත් වරහන් ඉවත් කරන්න ඕනේ. ඔව් ඔව්. ඊට පස්සේ ඕන දෙයක් නේ. අපිට ගානක් තියෙන බලමු මේකත් ඒ විදිහට ඔයගොල්ලෝ කරයිද? ඒ කියන්නේ මේ ගණන් අපිට අරම කියනවා ගොඩක්. මේකත් බලන්න මේ ඉන්ටර්නෙට් එකේ. ඉලෙල්ලා මකන්නේ පාස ඉයලා මකන්නේ පාස ඉගුවට පස්සේ දිනකන් හිටපන්කෝ. ෆික්ස් ලිව්වනේ බා ඒ දන බී කිය ඉඳලා ඉන්න. හරි මේක හද. BC B ධන C මේක හද. AAD කියලා තිබ්බොත් AD කියලා ගන්න පුළුවන්. සෙලියන්නද? හරි හද. මම මේක ස්ටෙප් ගාන කියන්නම් ලේසියෙන්ම හදන්න පුළුවන්. මෙන්න මේ ඊටට يعني ස්ටෙප් ගාන ඔළුවේ තියාගෙන යන්න. මේක ස්ටෙප් හදන්න පුළුවන්. ඔය මේ ස්ටෙප් එක නැතුව තව ස්ටෙප් 3කින් උත්තරෙත් එක්ක ස්ටෙප් 4යි. पुणे
ඔය හරිනේ උත්තරය. සර් ගාන හදන අපිට ඇහෙන්නේ නැහැ. මම මෙච්චලා මයික් එක වහගෙන කතා කරලා තියෙන්නේ. මරුද ඔබ කලින් නියමයි සර් නියමයි. අම්මෝ මරු මෙසේජ් එකක් දාන්න එපා. හරි මම කියන්න. අපි මේ BC මේම ඉස්සෙල්ලාම කරන්නේ වරහන් ඉවත් කිරීම. එතකොට අපි කරන්නේ මොකද්ද? BC B ගෙන් වැඩි කරලා BC C ගෙන් වැඩි කරනවා. ඉතින් මම මෙතනදී මං ආදේශ කරන න්‍යාය දාන්න ඕනේ නැති වෙන්නම එකපාරින්ම අකුරු ටික පිළිවෙලට ලියනවා. ඒතර BC B ගෙන් වැඩි වුණාම BBC කියලා දාගත්තා. හරිනම් එන්නේ BCB කියලානේ. එහෙම නෙන්නේ. නමුත් මම අකුරු පිළිවෙලටම ලියාගත්තා. එතකොට ළමයි ආදේශ කරන න්‍යාය කියන ස්ටෙප් එක අයින් වෙනවනේ. ඊට පස්සේ මෙතනත් BCC කරා. ඊගාවට මොකද උනේ? මේ දෙපැත්තෙම තියෙන පද දෙක එක වගේ. ඒ නිසා මම පහලින් ලියනවා ඒක අඩු කරලා මේ BC BC ඒක පාවිච්චි කරන්නේ A.A සමානයි A කියන නීතිය. ඔව්. සර් මේ උඩ ඉඳන් තුන්වෙනියට ලියලා තියෙන න්‍යාය නැති වුණොත් වැරදිද? ඒ කොටස නැති වුණොත් අර AB දන්න BC කියන කොටස නැති වුණොත් මේකද? අතනින් කෙලින්ම උත්තරේ නැති උත්තරේට ආව. ඒ කියන්නේ AB දන BC දන BC වලින් කෙලින්ම උත්තරේට. එතනින් පස්සේ කෙලින්ම උත්තරේ. බෑනේ. බෑ. එතකොට ඒ ස්ටෙප් එකට එක ලකුණක් අඩු වෙනවා. කඩු. හරි ඊට පස්සේ මොකද උනේ BC BC ට එකතු වුනහම BCමයි. අපි ඊට පස්සේ කරේ ළමයි මේ දෙපැත්තටම පොදු පදයක් තියෙනවා B. ඒ නිසා B වා අපි එළියට ගන්නවා. A ඉතුරු වෙනවා C ඉතුරු වෙනවා. විඝටන න්‍යායෙන් අන්තිමට මේක තමයි උත්තරේ. හරි මේක හැදුවා කියලා කිව්වොත් නෑ අපි හැදුවේ A දන B A දන C කියන එකනේ හැදුවේ කලින් හදලා තිබ්බේ. මේක අපි කලින් හැදුවේ නේ. සර් උඩ මොකද විකටන න්‍යාය කියලා එකක් දාලා තියෙන්නේ? ඇයි ඉතින් අනේ පොදු පදයේ විතර ගැනීම ඒක අපිට විකටන න්‍යාය කියලා දාන්න ඕනේ නෑ. B පොදු පදයේ විතර ගැනීම කියලා කියන්නේ. B පොදු පදේ B පොදු පදේ කියලා ලියුණා හරි. B පොදු පදේ නිසා. B පොදු පදේ නිසා තමයි විඝටන න්‍යාය කිව්වත් වැරදි හරි හරි නෑ විඝටන න්‍යායනේ වරහන් දාන්නේ වරහන් ඉවත් කරන්නේ මේ දෙකම කරන්නේ කලින් මේ ගාන හැදුවද සිකුරාද ඇදු ඔව් හැදුවා. මට මතක නෑනේ දැන් දෝයි කියන්නේ තමුසේ මෙච්චර වෙලා ගියාට පස්සේද උඹලා කියන්නේ පරිපත්තියක් දීලා මේ ඒක සුළු කරලා හදන්න කිව්ව ගාමසේ. මොන ගානද? මොනවද මේ තියෙන්නේ ඔව් දුන්නා හපු අයියෝ සි ඒත් වැරද්ද ඔයි ඒ කියන්නේ මං හිතලා එතන දීපු එක ඉන්ටර්නෙට් එකේ ඒ විදිහටම තිබිලා නම් මතකෙන් කොහේ හරි මතකෙන් තිබිලා අරන් තියෙනවා හරි එහෙනම් දැන් ඕගොල්ලන්ට ඇඩ්වාන්ස් ගානක් දෙනවා හදලන්නකෝ ඕගොල්ලන් තාම ඩීමෝගන් න්‍යාය දාලා හදන ගානක් දුන්නේ නැහැ මොකක්ද සයි මොකද්ද කියලා අහන්න එපා මගෙන් හතරවෙනි හරි බා බලන්න එහෙනම් try එකක් දීලා A ධන BC ඕබ ධන AB මේවා YouTube එකෙන් බලන කරනවට වඩා මෙහෙම කරන් තමයි හොඳ AB B බා I AB හරිද ඊට පස්සේ මේක උඩින් ආයි බා හරි මෙන්න ඉගෙනස ඔක්කොම උඩින්ද
අම්මට හරි ස්ටෙප් 1 2 3යි ස්ටෙප් 4ෙන් ගාන ඉවර වෙනවා මොකද්ද ස්ටෙප් 4 yes try කරා දැන් ඔයගොල්ලෝ ඩීමෝගන් දන්නවනම් ගාන එතකොට ඩිමෝගන් So also කොහොමද උත්තරයක් කිව්වේ ස්ටෙප් 4ට වඩා යනවනේ සර් එහෙනම් හරියට ක්‍රමයට හදලා නැහැ පහක් ගියාට කමන්නේ පහක් අය ඒ කියන්නේ 4 වෙනි ස්ටෙප් එකේ වෙද්දි 5ක්ද සර් උත්තරේ එන්නම 4ක්ද යන්නේ හරි උත්තර එන්න ගත්තා AC B දන A B C B A B ද එක්කෙනෙක් ගත්තාම හරි උත්තරේ නැහැ ඒෂාන්ගෙත් නැහැ සනුපගෙත් නැහැ sir කොටකල දින හතරවෙනි ස්ටෙප් එක තමයි නෑ බා ශාහිල්ගෙත් උත්තරේ වැරදි නැවත try කරන්න පේනවනේ ගාන චුට්ටක් වෙනස් කරපු ගමන් අපේ හිර වෙනවා හතරවෙනි ස්ටෙප් එක උත්තරේ වැරදි අශේන් නිමල්කගෙත් වැරදි නෑ සෝරි ස්ටෙප් 4යි පස්වෙනි ස්ටෙප් එක උත්තරේ මේක තව මේක තමයි මේ පොඩි තැනක් තියෙන්නේ. ඒ තැන තේරුම් ගන්න පුළුවන් කෙනෙක් හිටියොත් සාර්ථකයි. කාගේවත් උත්තර තාම හරි නෑ. ඒෂාන්ගේ වැරදි, නිසාර්ගේ වැරදි, ශාන්ගේ වැරදි, හස්රෝවින්ගේ වැරදි, මාල්ෂාගේ වැරදි. අනෙක් කෙනෙක් සංසලා කොබන්ඩයාගේ අර එක්කෙනෙක්ගේ හරි. නෑ ඒත් එයා අවුල් කරගෙන. එයාගේ නොට් එක මාරු වෙලා. වංශලා දෙමිනි.
හරි අපි කරමු අපි ඉස්සෙල්ලම කරන්නේ උඩීන්ම තියෙන ඕභායක දෙකට කඩා ගන්නවා එතකොට මොකද වෙන්නේ මේවට වරහන් වැටෙනවා ළමයි. ඇයි ධන ඩොට් වෙනවනේ. වරහනක් වැටෙනවා. AB ටත් වරහන් වැටෙනවා. එතකොට මෙයා මෙතන මෙහෙම මෙයා ඔන්න ඔහොම. තේරුණාද? ඩීමෝර්ගන්ගේ න්‍යාය පාවිච්චි කරලා ඉර කැඩුවා. දැන් අපි දන්නවා ද්විත්ව අනුලෝම න්‍යාය. ද්විත්ව අනුලෝම න්‍යාය කැඩිගෙන නෑනේ. හරි දැන් හරියයි ඊට පස්සේ ද්විත්ව අනුලෝම න්‍යාය පාවිච්චි කරලා අපිට පුළුවන් මේ ඉරි දෙක කපලා දාන්න. උත්තර එනවා A ධන BC AB මෙන්න මෙහෙම. හරි මෙතෙන්ට වෙනකන් හදපු අය ඉන්නවද? හරි නිමේෂ් ඉන්නවා සිසාන් හැමන්දේ ඔව් සර් ඔක්කොමල ඉන්නවා රයිට් දැන් මොකක්ද දන්නවද ළමයි කරන්නේ වරහන් ඉවත් කරන්න එපා වරහන් ඉවත් කරන්නේ කොහොමද ඔයගොල්ලෝ මේ කලින් හිතපු ප්‍රතිකාරණා මෙයා මේකෙන් වැඩි කරනවා සම්පූර්ණ පදේ මෙයා මේකෙන් වැඩි කරනවා සම්පූර්ණ පදේ ඒ කියන්නේ පහලට එනවා A එකකින් වැඩි කරමු A B බ දන්න BC AB bar විකට හරි කොහොම කළේ නෑ නේද මම ඔයාලට බලන්න මේ හැම පැත්තක්ම හිතවන්න හදන්නේ එතකොට අපිට අර ඒක ගැටලුවක් වෙන්නේ දැන් මෙතන නැතුව අපිට වෙන කරන්න ක්‍රමයක් නෑනේ ළමයි මෙතන නේද උඩින්ම තිබ්බ ඕභායක දෙකට කැඩෙනකොට ධන ඩොට් එක වෙනකොට දෙපැත්තට වරහන් වැන්නහම අපි මොනව කරන්නද? ඉතින් ඒ නිසා අපිට වෙන විසඳුමක් නැතිම කම නිසා අපි මේක වැඩි කරා. දැන් අපිට පාවිච්චි කරන්න පුළුවන් මෙතෙන්ට මෙන්න A.A සමානයි A කියන නීතිය. දැන් එනවා මෙතනින් A කැපිලා B බා ධන BC. හරි ඒ නීතිය ගෙනාවේ A.A සමානයි A නිසා. දැන් ළමයි අපිට තව නීතියක් තියෙනවා මෙන්න බලන්න යම්කිසි තනි පදයක් ඇතුලේ හරිද යම්කිසි තනි කොටසක යම් පදයක් තියෙනවා ළමයි මෙන්න මෙහෙම එම පදයේ අනුලෝමයෙන් ಗುಣ වෙලා b කියන්නේ එක නම් ಗುಣ වෙන්නේ බිඳුවේ b කියන්නේ බිඳුව නම් ಗುಣ වෙන්නේ එකෙන් ඕනෑම පදයක් බිඳුවෙන් ගුණ වුණොත් උත්තරේ බිඳුවයි එහෙනම් b.b බා සමානයි බිඳුවයි. එහෙම එකක් කළා නේද අපි? එහෙනම් අපි දන්නවා මේ ගාන ඇතුලේ මේ ගානට නීති නෑ. මේ ගාන ඇතුලේ මේවා ඔක්කොම ಗುಣ වෙනවා. මේ ඕනෑම ಗುಣ වීමකදී ඔන්න බලන්න ළමයි දැන් මම මේක මෙහෙම ලිව්වොත්. B C A B බා. B කියන්නේ 1යි, C කියන්නේ 1යි, A කියන්නේ බිඳුවයි. B බා කියන්නේ B එක නම් B බා බිඳුවයි. එක්වරක් 1 1යි එක්වරක් බිඳුව බිඳුව එක්වරක් බිඳුව බිඳුවයි. මේ ඔක්කොම එක වුණා. A B ගේ අනිත් පැත්ත බිඳුවයි. B බිඳුව වුණොත් මේගොල්ලෝ එක වෙලා මෙයත් එක වෙලා A බිඳුවයි. බිඳුවක් ගෑවුණත් ඇති ළමයි ගානකදී අවසාන ප්‍රතිඵලය මොකක් වෙනවද? බිඳුවයි. එහෙනම් මෙතනින් එළියට යන උත්තරේ බිඳුවයි. එහෙනම් අපි දන්නවා දැන් AB බා ධන බිඳුව. එකතු කිරීමකදී ළමයි එක ධන බිඳුව සමානයි එකමයි. එම උත්තරේමයි. එහෙනම් අවසාන ප්‍රතිඵලයේ උත්තරේ ඉන්නේ AB බා. එනවාද ස්ටෙප් කීයද? 1යි 2යි 3යි 4යි. මේකත් වුණාම 5යි. 6ක්. ඔව් මම මේ අර 6ක් වෙනවනේ සර්. ඒ ස්ටෙප් එකක් මම වැඩි කරලා ගත්තා. ඒකයි. ඒ කියන්නේ මේ මං එනං සර් කොතනද මේකට? නෑ මං ගත්ත ගානේ මේක එකපාරම පල්ලෙහාට ඇවිල්ලා තිබ්බා. ඒ කියන්නේ මෙයාවයි සුළු කරගෙන ස්ටෙප් දෙකම මං ඒක දෙකකට කල්ලා. ඒතරට ඒ මුකුත් වෙන්නේ නැද්ද?
ඇයි මේ ඒ කියලා ගත්තේ? අතර දෙකම එකක් ගත්තට ඔව්. මොකද මේ මේක තේරුණා නේද දැන්? ඒකමෙත් දැන් අහුණානේ. තියෙන හැම ක්‍රමයක්ම අන්න එහෙම අල්ලගමු. මේවා ආයි ආයි හදන්න. අමාරු ගණන් තමයි කරන්න ඕනේ අනේ නිකන් මේ සරල ගණන් කරලා අපිට සතුට වෙලා වැඩක් නැහැ. දෙන්න තද වෙන්න එක. අම්මෝ තද වෙලාද දැන් නම් ඉන්නේ අම්බෝ. දැන් කිමතත් බුද්ධිය තියා පුතේ හි. සර් හ්ම්. මයික් එක ඔෆ් නේ. නෑ නෑ. ගණන් හොයනවා ඔයගොල්ලෝ. දැන් ඔයගොල්ලෝ ඉස්සරහ හොයන්න බෑ ඔයගොල්ලෝ උත්තරේ පේනවනේ. කමන්න නැත උත්තර දැක්ක හදරි කියන්නේ. ඒ කොට හද උත්තරේ දැක්කම හදන විදිහ මේ තේරෙනවා. ඒතර වැඩක් නැහැ. හරි මේ ගාන ලියාගන්න එහෙනම්. මේ වගේ වරහන් දෙකක් දාලා හැදුවේ නෑනේ. හදා. ස්ටෙප් කීයක් විතර යනවද සර්? පියවර කීයක් විතර යනවද ඔගේ? මේකේ අයි 4යි. පහෙන් උත්තරේ. ඒ බාධා බී කියලා වැරදි. හැමෝටම ඇවිල්ලා තියෙන්නේ
එක දස අංශ එක නෙවෙයි. ඒෂාන්ගේ හරි කාවින්දගේ හරි යෂෙන්ගේ හරි. මේකේ උත්තරෙත් කලින් එකේ උත්තරේමයි. ඒ විගානමයි ඒ විදිහමයි. ඔයගලන්ට පොඩ්ඩක් වෙනස් කරලා බලන්නකො ස්ටෙප් එකත් ඒ විදිහමයි උත්තරෙත් ඒකමයි. ගානේ හැඩේ වෙනස් වුණා පමණයි. ඕනේ සර් ඒ විදිහමනේ එන්නේ. ඒකනේ. දැන් තේරෙනවනේ නේද? අපි මුලින්ම කරන්න ඕනේ වරහණක් ඇතුලේ වරහණක් තියෙනවා අපි ඒක අයින් කරගමු. එක්සාමෙන් වැඩි කරනවා a බා b ධන a බා a වරහණ අයින් වෙනවා. දැන් මම ඉගෙනුවා විතරයි යම් කිසි පදයක් එයාගේ අනුලෝමයත් එක්ක වැඩි වුණොත් උත්තරේ බිඳුවයි. රයිට්. ඒකට බිඳුව එනවා. බිඳුවට ඕනෑම සංඛ්‍යාවක් එකතු වුණොත් උත්තරේ ඒකමයි. ඉතින් මෙතෙන්ට එනකොට මම ඒ ස්ටෙප් ටිකත් ලියන්නම්. ඔන්න ඔහොමයි එන්නේ. බිඳුවට ඕනෑම සංඛ්‍යාවක් එකතු වෙනවා. ඒකට හරි ඔන්න ඔහොමයි එන්නේ. මේක ඊගාවට අපි කරන්න ඕනි. ඒකෙත් ගුණ කිරීමක් කරන්න වෙනවා අපිට. එතකොට a බා b b a බා b. හරි. ඉතින් අවසානයේදී ඒකෙත් මොකද වෙන්නේ? a බා එකතු වෙලා a බා b කියලා හැදෙනවා. ධන මේ පැත්තෙන් b ට b කැපිලා a බා b කියලා හැදෙනවා. අවසානයේදී මොකද වෙන්නේ? පද දෙකම එක වගේ අවසාන පදයේ උත්තරේ එනවා a බා. දැන් මෙතන දෙන්නේ නීති ලිව්වොත් දෙන්නේ විකටන. මෙතන දෙන්නේ ධන බිඳුව සමානයි a. දෙන්නේ බයි සමානයි බිඳුවයි. මොනවද නීති ටිකක් දෙනවා. දැන් අන්තිමට ඔහොම ගියොත් දෙන්න ගාණක් නැහැ. දැන් හැමෝම හදනවනේ. දැන් මම නීති අමාරුයි කිව්වට අන්තිමට නීති ටික අල්ලගත්ත නේද? තේරුම් ගත්ත නේද හැමෝම? ඉතින් සතුරු වෙන මං ඉච්චර අමාරුයි කියලා කිව්වේ අමාරු හින්දා. දැන් අමාරු දේවල් තේරිලානේ. ඔයා දන්නෙත් නෑ ඔයාට ඒක තේරෙන්නේ. දැන් හොයලා බලන්නකෝ අනිත් පැත්තත් එක්ක. එතකොට Tamanට හරියට සතුටක් දෙයි. කියන්නේ වාගේ. අනිත් යාළුවොත් ඉන්නවනේ ඔය කරපු. අහලා හොයලා බලන්න මම දෙන්න. හරි. ඔයගොල්ලෝ එතකොට තව හොයලා බලලා කරන්න. නැත්නම් අපිට ගණන්ම කර ඉන්න වෙලා යනවනේ. අපි දැන් A level paper එක ගණන් ටික කරන්නත් එපේ. අදද සර්? නෑ අද කරන්න බෑ මොකද මේ අනිත් කොටසත් එක්කනේ තියෙන්නේ. කානෝසිතියම් කියන්නේ මොනවාද? කානෝසිතියම් තමයි මේ කරන්න යන්නේ. මම කානෝසිතියම් කරන්න කලින් ඒකේ තියරි නෝට් එක දෙන්න හදන්නේ. හරි. එතකොට මේ විදිහට අපි දැනට මේ ගාන හදන විදිහට නතර කරනවා. ඕගොල්ලෝ ඉන්ටර්නෙට් එකේ බූලියන් ලෝස් එක්සැම්පල් කියලා ගහන්න. බූලියන් ලෝස් එක්සැම්පල් කියලා ඔයාලට ඒක එනවා. ඒව හදලා බලන්න. හරි ලියා ගන්න එහෙනම් මේකෙන් පස්සේ මාතෘකාව බූලීය ප්‍රකාශන මාතෘකාවද? ඔව් බූලීය ප්‍රකාශන සුළු කිරීම සඳහා බූලීය ප්‍රකාශන සුළු කිරීම සඳහා කානෝසිතියම් KR
KARNAUGH. හරි. ඔකට අපි කියනවා කානෝ සිතියම් කානෝ මැප්. කෙටියෙන් කියනවා K map. හරිද කානෝ සිතියම් මේව ඉංග්‍රීසියෙන් ලියා ගන්න. භාවිතා කිරීම. බූලිය ප්‍රකාශන සුළු කිරීම සඳහා කානෝ සිතියම් භාවිතා කිරීම. ඇයි සර් කට් වෙන්නේ? කට් වෙන්නේ ඔය ඒ දෙකෙන් මොන ක්‍රමයේද අමාරු වැඩිම? ලෝස් තමයි අමාරු. මේක ලේසි. අපේ අවුරුද්දෙන් එතකොට ලෝ එකක්ද නැත්නම් කානෝ සිතියමද? ගිය අවුරුද්දේ ආවේ කානෝ සිතියම්. ඊට කලින් අවුරුද්දේ දෙකකින් කැමති එකක්. මේ අවුරුද්දේ කානෝ සිතියම්. ඒක ලබන අවුරුද්දේ ලෝස් අපෝ මේ අවුරුද්දේ මේ ගාන ලේසි කරලා තියෙන ඕන කෙනෙක්ට කරන්න පුළුවන්. ඒ දැන් අපේ අවුරුද්දේ මොකක්ද කියලාද? අමාරු කරනවා අපිට ඔක් කරන්න බැරි. අපිට අමාරු කරනවද? බය කරන්න එපා සර් ඈ. අය කරන්න එපා සර්. ඒකනේ මම මේ දැම්මම අමාරු ලෑස්ති කරන්නේ. මොකද ගන්න ඉපද? ස්ක්‍රීන් එකේ ලියලා තියෙන නිදා මාතෘකාව. කානෝ මැප් හරි ලියා ගන්න මේකේ නෝට් එක. ඒතර කානෝ කියන පුද්ගලයා තමයි මේක හොයාගත්තේ. ස්ක්‍රීන් එකේ මුකුත් පේන්නේ නැල්ලු. ඒ සෙවියා සර් උනේ සර් එකපාරටම නැති වුණා සර්. සිංහේ පේනවද? සිංහේ දැන් පේන. ඒ කට්ටිය සෙවි යනවා එක එක අඩු වෙනවා. බූලිය ප්‍රකාශ 70යි 71 වෙලා 70 වුණා 69 කට්ටිය යනවාද නිදිමතේ? ජීවන ඇතුලේ ගොඩක් ගන්න මම ලියා ගන්න. බූලිය ප්‍රකාශන සුළු කිරීම සඳහා බූලිය ප්‍රකාශන සුළු කිරීම සඳහා භාවිතා කරනු ලබන තවත් ක්‍රමයක් ලෙස බූලිය ප්‍රකාශන සුළු කිරීම සඳහා භාවිතා කරනු ලබන තවත් ක්‍රමයක් ලෙස භාවිතා කරනු ලබන තවත් ක්‍රමයක් ලෙස කානෝ සිතියම් හඳුන්වා දිය හැක. මේවා තීරු හා පේලි මගින් නිර්මාණය කරනු ලබයි. මේවා තීරු හා පේලි මගින් නිර්මාණය කරනු ලබයි. එසේ නිර්මාණය කරන සිතියමක
එසේ නිර්මාණය කරන සිතියමක ස්ක්‍රීන් එක පේන්නේ නැතුව කියන්නේ සර්. ඔව් මයි ස්ක්‍රීන් එක නැවතුවා මේ කියන එක හොඳට ඇහෙන්න ඕනේ හින්දා. මේ සුළු කිරීම සඳහා භාවිතා කරන එසේ නිර්මාණය කරන සිතියමක පේලි හා තීරු ප්‍රමාණය පේලි හා තීරු ප්‍රමාණය කොටු 4 8 16 වශයෙන් කොටු 4 8 16 වශයෙන් හතර 8 16 වශයෙන් බෝලීය ප්‍රකාශය අනුව තීරණය වේ. මොකද්ද සර්? බූලිය ප්‍රකාශනය අනුව තීරණය වේ. හරි සර්. හරි. දැන් කානෝ සිතියමක් කියන්නේ එතකොට මේ තීරු හා පේලි වලින් හදපු කොටු 4 8 16 කියලා තියෙන සිතියන් જાතියකට. ඒකට මේක තීරණය වෙන්නේ බූලීය ප්‍රකාශනය අනුව. උදාහරණයක් විදිහට අපි A ධන B ධන කියලා ප්‍රකාශනයක් ගත්තොත් මේ ප්‍රකාශනය සුළු කරන්න අපිට කානෝ සිතියම යොදා ගන්න පුළුවන්. හරිද? එතකොට අපි මේක ඇඩ්වාන්ස් විදිහට ලියමුකෝ. A ධන B කොහොම පොඩිනේ. A B ධන A බා B ධන A බා B බා. හරි. මම මේ ප්‍රකාශනයක් හදනවා. මේ ප්‍රකාශනය මට නීති වලින් සුළු කරන්නත් පුළුවන්. හරිද? හැබැයි මම දැන් මේක කානෝ සිතියමකින් සුළු කරන්නයි යන්නේ. හරි. අපි කානෝ සිතියමකින් සුළු කරන්න කලින් අපි කානෝ සිතියන් තුනක් තියෙනවා. තුනම ඇදගෙන ඉමු ළමයි. මේක කරන්නේ මෙහෙමයි. දැන් මේ ලෝස් වලින් හෝම්වර්ක් එකක් විදිහට ගෲප් එකට දානවා. ලෝස් වලින් හෝම්වර්ක් එකක් කියන්නේ ලෝස් වලින් ෂෝට් නෝට් එකක් හදාගන්න හැමෝම. මම කිව්වා ඒක කලින්. එහෙම හදලා කරන්න. හරි. අපි කානෝ සිතියම හදන්නේ ළමයි මෙන්න මෙහෙමයි. ප්‍රකාශනයේ ඇති විචල්‍යයන් සංඛ්‍යාව බලලා. ප්‍රකාශනයේ ඇති විචල්‍යයන් සංඛ්‍යාව. දැන් මේකේ විචල්‍යයන් කීයක් තියෙනවද? 2යි. 2යි. AB විතරනේ. විචල්‍යයන් 2යි. එමස ගන්නේ ඔව් ඔව් AB විචල්‍යයක් කියන්නේ වෙනස් වෙන එකකට. එතකොට අපි ඒක ගන්නවා 2යි n කියන පදේට. 2යි නම් 2 සමානයි 4යි. එහෙනම් කොටු 4ක කානෝ සිතියමක් මේ විචල්‍යයන් දෙකේ ප්‍රකාශනය සුළු කරන්න පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් කොටු 4 කානෝ සර් ඒක ආයෙ පොඩ්ඩක් කියන්න කනේෂන් අවුලින්දයි මේ හෝම් එකට ගියා. ප්‍රකාශනයක තියෙන විචල්‍යයන් ගාන බලන්න. මේ ප්‍රකාශනයේ තියෙනවා විචල්‍යයන් දෙකක්. එතකොට 2යි කියන්නේ දෙකේ දෙවෙනි බලය. දෙකේ දෙවෙනි බලය 4යි. එහෙනම් විචල්‍යයන් දෙකක ප්‍රකාශනයක් සුළු කරන්න අපිට කොටු 4ක කානෝ සිතියමක් ගහගත්තා නම් හරි. කානෝ සිතියමක් හැදෙන්නේ මෙන්න මෙහෙමයි ළමයි. තීරු සහ පේලි වලින්. ඒ කියන්නේ සත්‍යතාවක් වගේමද? ඔව් සත්‍යතාවක් වගේමයි. මේ තියෙන්නේ කානෝ සිතියම. මම මේ ඇන්දේ ළමයි විචල්‍යයන් දෙකක කානෝ සිතියම.
කොටු 4යි. ඒතර මේකේ විචල්‍යයන් 2යි. පැහැදිලිද? කානෝ සිතියම හරි හවුද පැහැදිලි ඊගාවට අපි විචල්‍යයන් 3ක එකක් ගත්තොත් අපිට කොටු කීයක් ඕනිද? 8ක් 8 8ක් අදින්න ඕනි. මෙන්න මෙහෙම සේ වඩි කියන කානෝ සිතියම්ද ඔව්. හරි. ඔක කොහොම අදින්නත් පුළුවන්. යට අතට මෙහෙම අදින්නත් පුළුවන්. හොඳේ. කොහමද එකයිනේ ඔව්. ඒතර අර උත්තරේ දාන පැත්ත වෙනස් වෙනවා විතරයි. එතකොට විචල්‍යයන් මේ තියෙන්නේ විචල්‍යයන් 3ක්. ඔය 4 8 16 විතරයි දන්නේ 32කින් අදින්නේ නැද්ද? විද්‍යාව අපිට A level වලට නෑ. හරි හරි නැත්තම් තියනවනේ සර් ඔව්. විචල්‍යයන් 2යි විචල්‍යයන් 3යි. ඒතර මේක 4ක එකක් මේක 8ක එකක්. ඊගාට විචල්‍යයන් 4ක් එනවා ABCD කියලා. සේ එතකොට ABC කොහොමද දාන්නේ C කොටද දාන්නේ ඒව ගින්න කියන්න. විචල්‍යයන් 4ක් කියන්නේ අයින් එපා බා 2 4. එතකොට 16යි. එහෙනම් අපිට දැන් අදින්න වෙනවා ලොකු එකක්. හරිද? පොඩි නවට මේ කෙලින් අද ගන්න බෑ. අඩි රූල ගන්න බෑ වෙලා යනවා. නෑ නෑ සර් මේ ග්‍රැෆික් එක මේක උඩ අඩි රූල තියාගන්නකො එතකොට අඳින්න පුළුවන් නියමට හරි. මේ විදිහට කෙලින් ඉරි ගාමු. එදි මත ඉන්න තවත් ඇදලා වෙන්නේ. කිරම පුතේ මට ඇදලා කිව්වේ ඔව් අනේ එකෙන් හරි අමාරුයි පල්ලෙහාට එන්න බෑ ඉස්සනම එකක් ඇද ගන්න. හරි. මෙන්න මේ ඉතින් ග්‍රැෆික් ටැබ්ලට් එකට අඩි රූලක් තියාගන්නකො සර් ඔව් ඔව් කරදර දැන්. ඕව කාරණේ එතකොට කොටු 16ක කානෝ සිතියමක් මේ තියෙන්නේ කොටු 8ක කානෝ සිතියමක් මේ තියෙන්නේ කොටු 4ක කානෝ සිතියමක්. මේ තමයි කානෝ සිතියම් වර්ග 3 අපිට විභාගෙට තියෙන්නේ. මේ කියන්නේ එතකොට මේ කානෝ සිතියම් ළමයි ඊගාවට නාමකරණය කියලා එකක් කරන්න ඕනේ. නාමකරණය කියලා කියන්නේ නම් කරනවට. හරි. අපි ඉස්සෙල්ලාම මේ කානෝ සිතියම් වල විචල්‍යයන් ටික දාගමු. ඉතින් අපි ඉස්සෙල්ලාම කරමු පළවෙනි එක්කෙනාගේ ප්‍රකාශනයේ තියෙන විචල්‍යයන් 2යි. එහෙනම් අපි මුලින්ම මෙතනින් AB කියලා දෙපැත්තට දාගන්නවා. AB මාරු වුණාට ගැටලුවකුත් නැහැ. පැහැදිලිද? AB කියලා දාන්න. ඊට පස්සේ කරන්නේ අපි 0.1 කියලා සත්‍යතාවගේ අංක ටික මේකේ අපි යොදනවා. ඔන්න ඔකට කියනවා අපි නාමකරණය අංකකරණය. කානෝ සිතියමක් ලකුණු කරන්නේ කොහොමද? එතකොට ඊගාවට මෙතන මොකද කරන්නේ? දැන් මේකේ 8ක් AB දාන්න නැද්ද ඈ AB දාන්න නැද්ද AB දාන්නේ. කොහොම තමයි දාන්නේ. හරි හරි හරි. ඊගාවට මෙතන මොකද කරන්නේ? ABC කියලා 3 දෙනෙක් ඉන්නවනේ. අපි එතකොට කරන්නේ මේ පැත්ත තමයි ලොකු පැත්ත. මේ පොඩි පැත්තනේ. ඒතර හැම වෙලේම ළමයි සත්‍යතාවකෝක ABC කියලා ගැහුවාම 0.1 පටන් ගන්න C ගෙන්නේ. මෙයා 0.2 නේ. පැහැදිලි නේද? එතකොට C 0.1 හින්දා මේක දෙනවා C ට 0.1. මේ පැත්ත ගන්නවා AB ට. වැඩි පැත්තනේ. දැන් මෙහෙම ඇඳුත් එහෙම කරන්නේ වෙනස් විදියකට. ඒතර ඕන අපිට ඒව මෙහෙට දීලා BC ව මෙහෙට ගන්නත් පුළුවන්. තේරෙනවද? පැත්ත මාරු වෙනකොට. එතකොට A බිඳුවයි. ඒක පොඩ්ඩක් තේරුන්නේ නැහැ සර්. මට තේරුණා. ඔව් පැත්ත මාරු කරන ඒවා කියන්න ගියන් තමයි තේරෙන්නේ නැත්තේ. ඒක ඕනේ නැහැ. දැන් මේකේ අපිට විචල්‍යයන් 3ක් නේ තියෙන්නේ. එතකොට තුන්වෙනි විචල්‍යය අපි දානවා අඩුම පැත්තට. මේ 0.1ට. AB ව මේ පැත්තෙන් තියෙනවා. අයි දෙක තියෙනවනේ යාට එතකොට. හැබැයි මේව නම් කරන්නේ මෙහෙමයි. දැන් දෙන්නෙක් ඉන්න හින්දා බිඳුව කියලා දාන්න බෑ. බිඳුවයි බිඳුව. මේක කටපාඩම් කරලා තියාගන්න. ඉතින් බිඳුව කියලා ඉතින් ඉතින් පල්ලෙහාට දාන්න 0.1 කියලානේ. ඔව් මේකේ මේක නම් කරන වෙන විදිහක් තියෙනවා. සත්‍යතාවගේ අංක විදිහට මේක දාන්න බෑ. ඉතින් සර් මේ පළවෙනියට 4න් 4 බෙදෙන එකේ තමයි 0.1 ඒ විදිහට පැත්තට. ඒකනේ ඒක තමයි සත්‍යතාවගෝ එක්ක මේක පටල ගන්න එපා. නෑ විචල් ඕකෙම තමයි. ඒ වුණාට අර 4 එකේදී මේ
ඒ වෙනස් හතරේ නේ තියෙන්නේ. ඔක. ඒ මේකෙනේ. හතරකේ තියෙන එක පැත්තක එක විචල්යයිනේ. ඔව්. ඒකට 0.1යි විතරයි. දැන් මේක AB කියලා දෙන්නේ. එක පැත්තකට විචල්යන් දෙකක් කෙනින් තමයි 0.02 දාන්නේ. මේක එන්නේ 0.0යි 0.1යි 1.1යි කියලා. ඈ 1.1යි 1.0. මේක එයිස එතනට එන්නේ ඊට පස්සේ ඒක නෙමෙයිද සර්? කොහොම තමයි එන්නේ. 1.1යි 1.0. තේරුන්නේ නැහැ සර් ඒක නම්. තේරෙන්නේ නැහැ. ඒක තේරෙන්න ඒක ඇතුලේ ක්‍රමයක් නැහැ තේරෙන්න. තේරුණාද? අටපාඩම් කරගන්න. ඔව් ඒක පාඩම් කරන්නයි තියෙන්නේ. මේ කානෝ සිතියමක් අදින්න කිව්ව ගමන් කොටු ටික ගැහුවා. අංක ටික දාගත්තා. අංක දාගන්නේ කොහොමද? 0.0.1.1.1.0. ඔක ඉතින් මතක තියෙන්න ඕන. ඕක හැදෙන පැටර්න් එකක්. ඒ කියන්නේ ඕක එයා ඒ කානෝ හදලා තියෙන්නේ ඕක ඒ විදිහට. ඒ විදිහට හැදුවොත් විතරයි මේක උත්තරේ ගන්න. ඒතකොට සර් පල්ලෙහාට කිසි වෙනසක් නැහැ. ඈ? පල්ලෙහාට එන්නේ 0.1.1මනේ. ඔව් මේක මේ මෙහෙමනේ ලකුණු කරන්නේ. දුව කරගෙන දැන් AB ගන්නකො මේ AB සත්‍යතා වගුවක් ගන්න. ඔය හරි 0.1.1 එකයි 0.2යි 1.2යි. කොහෙද සත්‍ය වගු ගහනද දෙපැත්තක් ගහනවද? ඒකේ මම මෙන්න මේවා ලකුණු කරනවා ABC කියලා. හරි බලන්න 0.0 ඒකේ B ගේනවා 0.1 1.0 C ගේ 1.1 D ගේ. හරි මෙන්න මේ සත්‍යතා වගුවේ මෙන්න මේ ස්ථාන හතර මේ කොටුව ඇතුලේ තියෙනව නේද? පොඩ්ඩක් උඩට ගන්නකො සර් පල්ලෙහා වෙන්නේ. ඔව් සර්. මේ බලන්න. හරි. හරි සර්. මේ 0.0 මේ තියෙන්නේ 0.0 කියන එක නා ඒටයි තියෙන්නේ නේද? ඔව් සර්. කොතනද? කෙනා බීටයි තියෙන්නේ. 0.1 කියන කෙනා. හරි. ඒක එන්නකොට ඒගේ එකේ B ගේ බිඳුව ඒගේ එකේ B ගේ බිඳුව මෙන්න මෙයා ඉන්නේ බිඳුව. මේක C අද සර් ඒක තේරුම් පොඩ්ඩක් ආපහු තේරුන්නේ ගොඩක් ඒක ආපහු කියන්න ඕන. එන්නේ මේක මකන්න. මේක මම වැඩි කරන්නේ නැතුව මේ එකපාරට ඔක ලිව්වනම් හරි. ඔක තේරුන්නේ නැත්නම් ඒකයි ඔයාලට. ඔව් සර් පොඩ්ඩක් සර් තේරෙනවා මදි සර්. ටික අවුල් වල. ඔව් සර් අර ටික නම් සර් සුපිරිම දේවනා කිරිටෝයාගේ. මේක තමයි සර් පොඩ්ඩ අවුල්. ඔව් එහෙම තමයි ඉතින් අවුල් යන්න එපා අමාරුයිනේ. පොඩ්ඩක් කර පැත්ත මාරු දාන කොටයි අර ඔව් සර් සකරවන්දිය වැඩිවා යම්බෝ. නෑ ආයි මුලට එන්න. අපි එහෙම අරක දේශී නේ. අරක දේශී කානෝ සිතියමක තියෙන්නේ කොටු හතරයි. කොටු හතරක කානෝ සිතියමක් අදින්නේ මේ වගේ විචල්‍යයන් දෙකක ප්‍රකාශනයක් සුළු කරන්න. මොකද කිව්වේ? පැහැදිලිනේ. හරියට පැහැදිලි. ඒක පැහැදිලි. එතකොට මේක නම් කරන්න ඕනේ අපි. ඒතර මේක නම් කරනකොට මේකේ තියෙන විචල්‍යයන් දෙකක් හින්දා අපි මේ එක පැත්තක් Aට දෙනවා අනිත් පැත්ත Bට දෙනවා. හරි. ඒක පැහැදිලි සර්. 8 තමයි පැහැදිලිද? ඒවා නම් කරන්න ඕනේ අංකවලට. මෙයා බිඳුව, මෙයා 1, මෙයා බිඳුව, මෙයා 1. හරි සර්. ඒක පැහැදිලි. 8 ඊට පස්සේ අපිට විචල්‍යයන් තුනක කානෝ සිතියමක් හදන්න වුණොත් සර් පොඩ්ඩක් කිරින් ආමුනේ සර්. අපි මෙහෙම සර් කොටුවක් පොඩ්ඩක් කිරින්. එතකොට දැන් මේක ලොලුකේ ඈ ඇදයි සර්. ඇදේ දැක්කම මොකද? ලැප් එකේ ඔළුව කනගන්න ඕනේ. ඒ ඔළුව කරකවන්න ඕනේ නැහැ මේ මගේ ලැප් එකෙන් කෙලින් පේන්නේ. ඈ? එහෙම ලොකු ඇදයක් නැහැ. හරි නේද? ඉන්නේ මේ පන්ති. හරි. ඊට පස්සේ අපිට මේ වෙලාවේදී දැන් මේ තියෙන ලොකු පැත්තනේ මේ පැත්තට කොටු වැඩි. එතකොට අපිට විචල්‍යයන් තුනක් කිව්වහම දෙපැත්ත දෙක බෙදන්න බෑනේ. ඒතර දැන් මේ මොකද උනේ? මෙයාවම තමයි මේ දික් උනේ. මේ කොටු හතර ඉස්සරහට තව කොටු හතරක් වැන්න. එහෙනම්
එකක් A ගෙනේ දැන් තිබ්බේ. ආයි ඊගාව කොටු හතර B ට දෙනවා. මේ පැත්තේ කොටු දෙක C ට දෙනවා. AB C කියලා විචලනයන් තුනේ කානෝසිතියෙම ඉන්නේ මෙහෙමයි. එතකොට මේ පැත්තේ තියෙන කොටු දෙකයිනේ. ඒ හින්දා මෙයාව නම් කරගන්නේ අපි මෙහෙම 0.1 කියලා. දැන් මෙයාව 0.1 කියලා නම් කරන්න බෑ ළමයි. මොකද විචලනයන් දෙකක්නේ. මේ දෙන්නටම අංක ඕනේ. එතකොට අපි කරන්නේ මුලින්ම AB ගේ අංක දානවා 0.0.1 කියලා නම් කරන්නේ. එතකොට මේ බිඳුව A ගේ, මේ බිඳුව B ගේ, මේ බිඳුව A ගේ, මේ එක B ගේ, මේ එකත් A ගේ, මේ එහෙමයි යන්නේ. දැන් මේ උඩින් ලිව්වොත් එහෙම එන්නේ මෙහෙම. බිඳුව කියන්නේ බා A බා B. A B A B බා. ඔන්නෝමයි එන්නේ. මේ දෙන්න ඔහම එන්නේ. ඔය දිනේ මේවා තේරුම. බිඳුව කියන්නේ බා එකක්, not එක. හරි. ඔයගොල්ලෝ ඒතකොට හැම වෙලේම 8ක කානෝසිතියමක් ගහලා මේ විදිහට අංක ටික දාගන්නකො. ඒ ඇති. අද කියලා දෙන්නේ කානෝසිතියන් නාමකරණය විතරයි මම. මේ විදිහට අංක එතකොට සර් 4 8 16 අඳින්නේ නැද්ද සර්? ඔව් දැන් 16. නෑ එතනට 100 එකක් ආවේ කොහෙන්ද? ඒ විචලනයන් තුනක් ඇරුනේ ප්‍රකාශනයේ මෙහෙම આવොත් A B C යන A B C හරි හරි හරි. ආතේ මම ඇරුණා හරි 16 එකක් එන්නේ සර් අපි අරක මේ පාඩම් කරගන්න ඕන 0.2.1.1.1 බිඳුව ඔව් සර් නම් 4 8 ඇඳ ගන්නන්නේ සර්. ඔව් අදින්න ඕනේ සර් දැන් අදින්නද ඔව් නෑ බං ගෙදරදී ඇඳ ගෙදි සමාවේ අදින්නේ දැන් අදින්නද කියලා ඇහුවේ හරි මේකත් බලන්න දැන් මොකද වෙන්නේ දැන් මේක ගන්න විචල්‍යයන් හතරකට A B C D දන A B C D මේ වගේ විචල්‍යයන් හතරක එතකොට සර් එතකොට මොකද කරන්නේ මේ අටේ පාද AB මේ පැත්තේ තියෙනවනේ මේ පැත්ත මොකද කරන්නේ CD මේක නම් කරන්නේ කොහොමද 0.0.1 1 කියලානේ මේකෙත් කරේ මේකෙත් ඒ විදිහමයි 0.0.1 ඔන්න ඔහමයි මේකත් නම් කරන්නේ. ඒතර මේ තියෙන්නේ කානෝසිතියන් 3 වර්ග 3 නම් කරන විදිහද සියලුම දේ. සර් පොඩ්ඩක් ඉන්න සර් ඒ ටික ඇඳ ගන්න. සර් කානෝසිතියන් කියන්නේ අර සෝදුපත් බලනවා වගේ ඒ වගේ එකක්ද? නෑ ඉතින් මේ ඇන්දේ දැන් කානෝසිතිය මන්නේ. දැන් ඔකෙන් බලන විදිහ තමයි සඳර කියලා දෙන්නේ. සඳ නෙවෙයි. අන්දා? පුරා. සර් සිකුරාදනේ සර් දිදිමතේද බන්දා සර් ප්‍රදින්න අදින්න හැන්දහන් ඉවරයි. සර් නිදිමතේ හරි මේක ඇදලා ඉවර කට්ටිය එහෙනම් පොඩ්ඩක් ඉන්න සර් ඇඳේ නෑ තාම. නෑ ඔයගොල්ලෝ නෙවෙයි ඇදලා ඉවර කට්ටිය එහෙනම් නිදා ගන්න.